රජරටින් ආරම්භ වෙලා අද වන විට උතුරු මැද නැගෙනහිර බයඹ ඇතුළු පළාත් රැසක සීග්‍රයෙන් ව්‍යාප්ත වන දරුණු වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව පානයට නුසුදුසු ජලය භාවිතය බව ඔබ දන්නවාද? වසර ගණනාවක සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති මේ වකුගඩු රෝගය දිනෙන් දින අසරණ ජීවිත රැසක් මේ වන විට බිලිගෙන අවසන්. මේ පැතිරෙන ව්‍යසනයේ බරපතලකම වටහාගත් සැබෑ පිළිසරණක අගේ වඩවඩාත් අපට සමීප කළ මහමෙවුනාව භාවනාසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍යජාලයේත් නිර්මාතෘවර අප පරම පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අද වන විට අසරණ ජනතාවට පානීය ජලය ලීටර් මිලියන 60කට අධික ප්‍රමාණයක් දන් දී ඇති බව සඳහන් කරනුයේ ඉමහත් සතුටිනි. දත්තවාර්තාවලට අනුව නිදන්ගත වකුගඩු රෝගය තදින්ම ව්‍යාප්ත වූ පළාත් දිස්ත්‍රික්ක ආශ්‍රිතව ජල පිරිපාදු මධ්‍යස්ථාන පිහිටුවමින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව හැකිතාක් සපුරාලීමට ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියට අද වන විට හැකි වී තිබෙනවා. ඒ අනුව පහසුවෙන් බීමට ජලය සොයා ගැනීමට අපහසු පවුල් 300ක පමණ ප්‍රමාණයක් ජීවත් වන පදවිය කෝන් ඇලගම ගම්මානයට 2020 වසරේ ජූලි මාසයේ 5 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාර්ථීන් සහ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ මූල්‍යමය දායකත්වයෙන් රිවර්ස් ඔස්මොසිස් තාක්ෂණයෙන් යුතු ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ලබා දීමට හැකි වූ බව සඳහන් කරන්නේ ඉමහත් සතුටිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ උපකාරයෙන් නිදපුණ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත සිදු වූ අතර ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ලබාගත් පිරිසිදු පැන් පළමු කොට අප භාග්‍යවතුන් වහන්සේ වෙත පූජා කිරීම සිදු වුණා. වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් මේ ජල පිරිපහදු ඒකකය විවෘත කරපු මොහොතේ ඒ මුල් ජලය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරගන්න පූජාසනය මත තැන්පත් කරගෙන තියෙනවා. ඒ වගේම මල් ආදී අනෙකුත් සකස් කරගත් සියලුම පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි, පූජා වේවා කියන අදහසින් කවුරුත් කියන්න මාත් එක්කම අපි තෙරුවන් වන්දනා කරලා බුද්ධ පූජාව විදිහට පැන් පූජා කරමු. මාත් එක්කම කියන්න. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. ඒ සකස් කරගන්නට යෙදුන මේ 43 වන කිත්තැලගම පැන් පිවිතුරු පැන් පූජා පෙරපහදු ඒකකයේ මුල් පානීය ජලය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කර ගැනීමට මං කිව්වහම කියන්න කවුරු මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ දුරු කළසේක විතරාගී වූසේක විත දෝෂී වූසේක විත මොහී වූසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවා ගත්සේක සිත කය වචනය සංවර කළසේක බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන්ගින් සමන්විත වූසේක විශාරද ඥානයන්ගින් සමන්විත වූසේක මහා කරුණා සමාපatti ඥානයෙන් සමන්විත වූසේක අනන්ත සිල් ඇතිසේක අනන්ත සමාධි ඇතිසේක අනන්ත ප්‍රඥා ඇතිසේක අනන්ත විමුක්ති ඇතිසේක මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා
මේ සුපිපුුණු සුවඳ මල් පූජා කරමි පූජාවේවා මේ පිවිතුරු සිසිල් පැන් පූජා කරමි පූජාවේවා මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා සාදු 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 මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලී පින්වත් දරුවන් ඇතුළු කෙත්තලගම පින්වත් මෑණිවරුනි පියවරුනි දරුවනි දැන් අද මේ කෙත්තලගම පින්වතුන්ට බොහෝම සතුටු වෙන්න පුළුවන් දවසක්. එහෙම නේද? අද ඉඳන් බෝ දුර බැහැර යන්නේ නැතුව කෙටි දුරක් පැමිණිලා පිරිසිදු පෑන් ටිකක් අරගෙන බයක් සැකක් නැතුව ගෙවල් දොරවල් වලට යන්න පුළුවන්. මොකද මේ වතුර ටිකක් බොන්න ගිහිල්ලා මේ ප්‍රදේශයේ පින්වතුන් බීතියටපත් වෙලයි සිටියේ. එහෙම නේද? වතුර ටික බොන්නේත් හරිම බයෙන්. ඉතින් අද ඉඳන් ඒ බය නැතුව පැම් පානීය කරන්න පුළුවන්. එහෙනම් මේ පැම් පූජාව මොන දානියක්ද? අභය දානයක්. මොන දානියක්ද? අභය දානයක්. අද ඉඳන් මේ පින්වතුන්ට අභය ලැබෙනවා. ඉතින් බොහෝම සතුටු වෙන්න පුළුවන්. අපේ සද්ධා මාධ්‍ය ජාලයේ විසින් මෙහෙවන මේ පිවිතුරු පැම් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 43 වන ජල පිරිපහදුව තමයි අද මේ විවෘත වෙන්නේ. මේ වෙනකොට ජල පිරිපහදු මධ්‍යස්ථාන 42කින් පිරිසිදු ජලය ලීටර් මිලියන 65ක ප්‍රමාණයක් මේ වෙනකොට දන් දීලා තියෙනවා. එතකොට ඒ දන් දුන්නේ වතුර විතරක් නෙමෙයි. ජීවිතය තමයි දන් දුන්නේ. ඉතින් මේ පින්වතුන්ට මේ පිරිසිදු පෙන් අපි ලැබෙන්න සලස්සන්නේ මේ මනුස්ස ජීවිත ආරක්ෂා කරන්න. දැන් මේ පින්වතුන් ඇවිල්ලා ඉන්න ලෝකයකටනේ. මොන ලෝකෙටද ඇවිත් ඉන්නේ? මනුස්ස ලෝකෙට. මොන ලෝකෙටද ආවේ? මනුස්ස ලෝකෙට. මේ මනුස්ස ලෝකෙට එනවා කියන එක ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. හැමදාම මනුස්ස ලෝකෙට ඉන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ වටිනාකම අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කවුද මනුස්ස ජීවිතයේ වටිනකම කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තරම් මනුස්ස ජීවිතයක වටිනාකම කියලා දීපු කෙනෙක්
මේ තුන් ලෝක ධාතුවේවත් නැහැ. මේ මනුස්ස ජීවිතේ හරිය වටිනවා. මං ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. මනුස්ස ජීවිතේ කොයිතරම් වටිනවද කියලා. දැන් මේ පින්වතුන් ලබලා තියෙනවනේ මනුස්ස ජීවිතයක් නේ. සමහරට මේ පින්වතුන්ට තේරෙන්නේ නැතුව ඇති මේ ජීවිතේ කොයිතරම් වටිනවද කියලා. ඒ වටිනාකම තේරුම් ගත්තු උත්තරීතරම මුනිවරයා තමයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන මේ විදිහට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙට පහළ වෙනවා සම්මා සම්බුදු කෙනෙක්. කලාතුරකින් කල්ප ගානකින් මේ ලෝකෙට පහළ වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී පින්වන්ත කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? පින්වන්ත කෙනෙක් ඉන්නවා. නිවන් දකින්න තරම් පින තියෙන කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ඉපදිලා ඉන්නව කොහෙද? එයා නිරේ ඉපදිලා ඉන්නවා ඒ වෙනකොට. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අර පින්වන්ත කෙනා කොහෙද ඉන්නේ? ඔව් මොකක් හරි කර්මයක් විපාක දීලා එයා ඒ වෙනකොට නිරේ ඉපදිලා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. නමුත් අර පින්වන්ත කෙනාට ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ මොකද? එයා ඒ වෙනකොට නිරේ ඉපදිලා ඉන්නවා. අන්න එයාට බුදුරජාණන් වහන්සේ වදාලා උතුම් අවස්ථාව අහිමි වෙලා යනවා. උතුම්ම මොහොත අහිමි වෙලා යනවා. එතකොට පින්වත්නි අපි කොයිතරම් පින් පුරාගෙන ඇවිල්ලා සසරේ මොකක් හරි තැනක වැරදිලා බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී කී තැනක අපි නිරේ ඉපදිලා ඉන්නේ නැද්ද? අපිට එහෙමයි බුදුවරු ලෝකේ අහිමි වෙලා ගියේ. නැත්තම් අතීතයේ ඕන තරම් බුදුවරු පහළ වුණානේ. නමුත් ඒ බුදුවරු පහළ වෙද්දී අපි ඉඳලා තින්නේ කොහෙද සමහර විට? නිරේ. අන්න අපිට අවස්ථාව අහිමි වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ගානකින් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනකොට අර පින්වන්ත කෙනා නිවන් දකින්න තරම් පින් තියෙන කෙනා ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඉපදිලා ඉන්නවා තිරිසන් ලෝකේ. කොහෙද ඉපදිලා ඉන්නේ? තිරිසන් ලෝකේ. දැන් අර බුදුරජාණන්සේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. නමුත් අර පින්වන්ත කෙනාට අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? එයා කොහෙද ඉපදිලා ඉන්නේ? තිරිසන් ලෝකේ. දැන් මේ පින්වතුන් ගෙදර ඉන්නවනේ බලු පැටවු නේ. ආදරෙන් මේ පින්වතුන් හදනවා. නමුත් එයාට කොයිතරම් ධර්මීය දේශනා කරත් තේරුම් ගන්න පුළුවන්ද? බෑ. පිනක් කරන්න පුළුවන්ද? බෑ. උතුම් අවස්ථාව මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. එහෙනම් බුදුවරු ලෝකෙට පහළ වෙද්දී අපි කී වතාවක් තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නේ නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කළ පිරිනිවන් පෑවා. අනේ අපිට ඒ උතුම් අවස්ථාව අහිමි වුණා. ඇයි ඒ? අපි ඉපදිලා ඉඳලා තින්නේ කොහෙද? තිරිසන් ලෝකෙ. බලු පැටව් වෙලා, පූස් පැටව් වෙලා, ගෙම්බෝ වෙලා, සර්පයෝ වෙලා, කුරුල්ලෝ වෙලා, කබර ගොයි වෙලා ඉපදිලා ඉන්නේ ඇති. ආන්න තිරිසන් ලෝකෙ හිටියොත් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් උතුම් අවස්ථාව මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කලාතුරකින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට අර නිවන් දකින් තරම් පින් තියෙන කෙනා ඉපදිලා ඉන්නව කොහෙද? අසුර ලෝකෙ ගිහින් ඉපදිනවා. කොහෙද ඉපදින්නේ? අසුර ලෝකෙ. අසුර ලෝකෙ කියන්නේ දිව්‍ය ලෝකෙ වගේ හුඟක් සැප සම්පත් විඳින්න පුළුවන්. නමුත් එයාට ධර්මය අවබෝධ කරන්න බෑ. දැන් අපි දන්නවා වේපචිත්ත අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මේ පහාරාද අසුරේන්ද්‍රය බුදුරජාණන්සේ සරණ ගියා. නමුත් පහාරාද අසුරේන්ද්‍රයට ධර්මය අවබෝධ කරන්න ලැබුණේ නෑ. ඒ මොකද? එයා ඉපදිලා ඉන්නේ අසුර ලෝකේ. හිත දියුණු කරන්න බෑ එතන. අන්න උතුම් අවස්ථාව අහිමි වෙලා යනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙද්දී අර පින්වන්ත කෙනා ඉපදිලා ඉන්නව කොහෙද? එයා ඉපදිලා ඉන්නවා പ്രേත ලෝකේ. අහලා තියෙනවනේ പ്രേත ලෝකේ ගැන නේ? പ്രേත ලෝකේ කන්න බොන්න තියෙන්නේ මොනවද? අනිත් අයගේ සෙම්, සොටු, ලේ, සැරව ඒවා තමයි ලෙව කකා ඉන්නේ. අවුරුදු 100, 200, 500, 1000 කුසගින්න ඉන්නෝ. වතුර බින්දුවක් නැතුව ඉන්නෝ. ඒ වගේ කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? බැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ කල්ප ගානකින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට අර ධර්මය අවබෝධ කරන්න පින තියෙන කෙනා പ്രേත ලෝකෙ ගිහින් ඉපදිලා හිටියොත් උතුම් අවස්ථාව මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ගානකින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට අර පින්වන්ත කෙනා ගිහින් ඉපදෙනවා කොහෙද? දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකවල. නේව සංඥානා සංඥායතනේ ආකින්චන්නායතන වගේ දීර්ඝ ආයුෂ තියෙන ලෝකවල ඉපදිනවා. ආන්න යාටත් ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒකනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ගමන් උන්වහන්සේ දහම් දෙසන්න හිතලා ඉස්සල්ලාම් බැලුවේ කවුරු දිහාද? ආලාර කාලාම දිහානේ මට උදව් කළා. එයාට දහම් දෙසන්න ඕනි කියලා. බුදු වෙසින් බලනකොටම එයා ඉපදිලා ඉන්නේ කොහෙද? දීර්ඝ ආයුෂ ඇති අර අරූප බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදිලා ඉන්නවා කියලා දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් පහළ වුණා. ආලාර කාලාමට මහා අලාභයක්. මේ එයාට මේ ධර්මය ඇහුණා නම් වහා අවබෝධ කරනවා. නමුත් ඒ උතුම් අවස්ථාව මෙයාට අහිමි වුණා කියලා බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් පහළ වුණා. දැක්ක නේද? ඒ දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකවල ගිහින් ඉපදුනාම බුදු කෙනෙක් පහළ දහම් දෙසුවත් අවබෝධ කරන අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ගානකින් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දහම් දෙසනකොට අර ධර්මය අවබෝධ කරන්න පුළුවන් කෙනා මනුස්ස ලෝකෙට ඇවිත් ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ නැති රටක ගිහින් ඉපදිලා ඉන්නවා. ආන්න එයාටත් ධර්මය අවබෝධ කරන්න ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ මොකද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය එයාට ඇහෙන්නේ නැහැ. දැන් අදත් අපි ධර්මයේ කියනවා. කෙනෙක් ගිහින් පාකිස්තානයේ ඉපදිලා ඉන්නවා. සෞදි අරාබියේ ඉපදිලා ඉන්නවා. ධර්මය ඇහෙනවද? නැහැ. සමහරට නිවන් දකින්න පින තියෙනවා. නමුත් එයාට මේ ධර්මය ඇහෙන්නේ නැහැ. අන්න උතුම් අවස්ථාව අහිමි වෙනවා. දැන් සෞදි අරාබිය වගේ රටවල් වලට බුදු පිළිමයක්වත් ගෙනියන්න බෑ. තහනම්. ඉතින් ධර්මයක් කොහොම ඇහෙන්නේද? නේ? අන්න උතුම් අවස්ථාව අහිමි වෙනවා. එතකොට මේ පින්වතුන් හිතලා බලන්න මේ පින්වතුන් කොයිතරම් පින්වන්තද? මේ ලංකාවේ ඇවිත් ඉපදිච්ච එක, සිංහල බෞද්ධ පවුලක ඉපදිච්ච එක. සසරේ කොයිතරම් පිනක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ගානකින් බුදු කෙනෙක් පහළ වෙනකොට කෙනෙක් මනුස්ස ලෝකෙට එනවා. හැබැයි යා මනුස්ස ලෝකයට ආවට නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. කවුරු බවටද පත් වෙන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දේශනවා අරයට අවබෝධ කරන අවස්ථාව ලැබෙනවද? නෑ. ඇයි ඒ? එයාගේ මිත්‍යා දෘෂ්ටිය නියතයි, වෙනස් වෙන්නේ නෑ. ඒක කර්ම විපාකයක්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම කෙනෙක් හිටියා. කවුද? නිගණ්ඨ නාත පුත්‍ර. නේ? බුදුරජාණන් වහන්සේ ළඟමයි හිටියේ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මියත් ඇහුණා. නමුත් කවදාවත් සිහිය ඉපැද්දෙවුනේ නෑ. ප්‍රඥාව ඉපැද්දෙවුනේ නෑ. ඇයි ඒ? එයාගේ මිත්‍යා දෘෂ්ටිය නියතයි. දැන් සමහර අය හිටිය බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ මිත්‍යා දෘෂ්ටි අතහරින්න පුළුවන්. අතහැරලා ධර්මය අවබෝධ කරලා නිවන් දැක්කා. නමුත් නිගණ්ඨනාථ පුත්‍රට එහෙම කරන්න බැරි වුණා. ඒ මොකද? එයා නියත මිත්‍යා දෘෂ්ටිකයි. ආන්න එයාටත් මේ උතුම් අවස්ථාව අහිමි වෙනවා.
දැන් බලන්න මේ පින්වුතුන් කල්පනා කරලා මේ පින්වුතුන් බේරිලා තියෙන බේරිල්ල සුළුපටු එකක්ද නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්න ධර්මය අවබෝධ කරන්න බැරි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පහළ ධර්මයේ දේශනා කරනකොට මනුස්ස ලෝකෙට කෙනෙක් ඇවිත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟම යා ඉපදිලා ඉන්නවා. හැබැයි යාට එකක් නැහැ. මොකද නැත්තේ? එයාට ඇස් දෙකක් තියෙනවා. කනක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවක් තියෙනවා. කයක් තියෙනවා. හිතක් තියෙනවා. හැබැයි යාට එකක් නැහැ. මොකද්ද? ප්‍රඥාව නැහැ. මොකද නැත්තේ? ප්‍රඥාව නැහැ යාට. ඒතර කොයිතරම් ධර්මය ඇහුණත් එයාට ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එයාටත් ඒ උතුම් අවස්ථාව අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කල්ප ගානකින් මේ ලෝකෙට පහළ වෙන බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් එකම එක අවස්ථාවයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ආ මනුස්ස ලෝකෙට එනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන සීමාවේ ආ ඉපදිනවා. ඒ විතරක් නෙමෙයි යාට තව එකක් ලැබෙනවා. මොකද්ද? ප්‍රඥාව ලැබෙනවා. එයාට ඒ කියන ධර්මය තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් එයාට තියෙනවා. ආන්නේ කෙනාට පමණයි කල්ප ගානකින් පහළ වෙන සම්බුදු රජුන්ගේ ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් ධර්මය අවබෝධ කරන් තියෙන අවස්ථාව මොකද්ද පින්වත්නි? කල්ප ගානකින් දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඕනි. ඊළඟට ඒ පින්වන්ත කෙනා manuss ලෝකෙ ඉපදෙන්නත් ඕනි. ඒත් මදි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන සීමාව ඉපදෙන්නත් ඕනි. ඒත් මදි. තව එකක් තියෙන්න ඕනි. මොකද්ද? එයාට මොකක්ද තියෙන්න ඕනි? ප්‍රඥාවක් තියෙන්නට ඕනි. ඔන්න ඔය කරුණු ටික එකතු වුණොත් පමණයි කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් වදාලා. උන්වහන්සේ වදාලා ඒක තමයි ශන සම්පත්තිය කියලා කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ශන සම්පatti. ශන කිව්වේ ශනය, මොහොත. පුංචි වෙලාවයි තියෙන්නේ. මොහොත. ඊටාම කලාතුරකින් උදාවන මොහොත. උතුම් මොහොත කියන ඒ ශන සම්පත්තිය ලැබෙන්නේ අර දුර්ලභ මනුස්ස ජීවිතේ ලබලා ප්‍රඥාවක් ඇතිව බුදු කෙනෙක්ගේ ධර්මය ඇහෙන යුගයක ඉපදුණා. එහෙනම් දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති මනුස්ස ජීවිතය කියන එක වටින දෙයක්ද නැද්ද? කොයිතරම් වටින දෙයක්ද නේ? කොයිත දැන් මේ පින්වතුන් ගෙවල් වල ආදරෙන් හදන බලු පැටවු ඇති. පූස් පැටව ඇති. මේ පින්වතුන්ට හරි මේ පින්වතුන් හරි ආදරය ඇති ඇයට නේ? කන්න දෙනවා, නාවනවා නේ? නමුත් කවදාවත් ඒ අයට පිනක් කරවන්න පුළුවන්ද? බෑනේ. පරලොවට අපිට දෙයක් දෙන්න බෑ. ඒ මොකද? එයා තිරිසන් ලෝකේ. නේ? අපේ ඥාතීන් මැරිලා ඇවිල්ලා පෙරේතයෝ වෙලා කන්න බොන්න ඉල්ලනවා. නේ? අපිට කරන්න පුළුවන් මොකද්ද? දානියක් දීලා පිනක් අනුමෝදන් කරන එක විතරයි. සමහරට ඒකත් එයාට අනුමෝදන් වෙන්න බෑ. බොහෝ විට අනුමෝදන් වෙන්න බෑ. එයාව අපිට නිවන කරා කවදාවත් ගෙනියන්න පුළුවන්ද? බෑ. ඒ මොකද? එයා പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්නේ. දැන් තේරෙනව නේද? මේ සසර කොයිතරම් අනුතුරු සහිතයිද? එහෙනම් අපි මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතේ පුංචි වටිනකමක් නෙමෙයි තියෙන්නේ. මේ වටිනකම කියලා දෙන්න සම්මා සම්බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙන්න ඕන. ඉතින් ඒක නිසා පින්වත්නි මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්න. මේ මනුස්ස ජීවිතේ කවදාවත් අයාලේ යන්න දෙන්න එපා. මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්න ඕනි ධර්මයෙන්. ඉතින් ධර්මයේ හැසිරෙන්නත් අපි මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ මනුස්ස ජීවිත ආරක්ෂා කරන තමයි අපි මේ පෙන් පූජා ව්‍යාපෘති දියත් කළේ. අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව. මොකද මේ පළාත්වල විශාල වශයෙන් අහිංසක මිනිස්සුගේ ජීවිත වටිනා මනුස්ස ජීවිත අකාලේ මිය ගියාද නැද්ද? මිය ගියා නේ. දැන් බලන්න සමහරට ඒගොල්ලෝ කලා ඒ ලබපු මනුස්ස ජීවිතය ආරක්ෂා වෙලා තිබ්බනම් අද මේ බණ ටික ඇහෙනවද නැද්ද? ඇහෙනවා නේ. ඒගොල්ලන්ට දවසක් හරි ඉතිරි වෙනවා වැඩිපුර පිනක් කරගන්න පරලොවට.
ඒ ඔක්කොම අහිමි වෙලා ගියා. මේ මහ පොළොවට ගහපු වසවිස නිසා. නේ? ඉතින් ඒක නිසා මේ මනුස්ස ජීවිතේ හරි වටිනවා පින්වත්නි. ඉතින් ඒක නිසා අපි මේ පැම් පූජාව කරන්නේ මේ වටිනා මනුස්ස ජීවිත ආරක්ෂා කරලා දෙන්න. ඉතින් ඒකේ හැබෑම වටිනාකම ලැබෙන්නේ මේ පින්වතුන් ධර්මයේ හැසිරීමෙන්. මොකද අපි කැමති මේ පින්වතුන් ධර්මයේ හැසිරෙන අය වෙනවා දකින්න. නේ? ආයමත් සුගති ගාමී ජීවිතයක් ලබනවා දකින්න තමයි අපි කැමති. ඉතින් ඒක නිසා මේ පින්වතුන් මේ මනුස්ස ජීවිතය තුල කරුණු 4ක් ඇති කරගන්න. කරුණු කීයක්ද ඇති කරගන්න ඕනි? 4ක් ඇති කරගන්න. පළවෙනි කරුණ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මොකද්ද පළවෙනි කාරණාව? මම බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියලා හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න. දෙවෙනි කාරණාව තමයි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි කාටවත් හොලවන්න බැරි විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්න. තමන්ගේ හිත තුල. තුන්වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි කාටවත්ම සොලවන්න බැරි විදිහේ ශ්‍රද්ධාවක් හිත තුල ඇති කරගන්න. දැන් කරුණු කීයද? 3යි. හතරවෙනි කාරණාව තමයි මොනියම්ම විදිහකින්වත් කිලිටු වෙන්නේ නැති පිරිසිදු පංචශීලයේ තුල පිහිටන්න. සතුම් මෙරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, මත්පැන් පානයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා හොඳට සිල්වත් ඉන්න. එතකොට කාරණා කීයද? 4යි. මේ කාරණා 4 ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයා අපායේ වැටෙන්නේ නැහැ. එයා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඉතින් ඒක නිසා පින්වත්නි අපේ මනුස්ස ජීවිතයේ තියෙන එකම රැකවරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයෙන් ජීවිතය සුරක්ෂිත කරගන්න. හොඳට පින් දහම් කරන්න. එක දවසක්වත් පිනක් නොකර අපත යන්න දෙන්න එපා. හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මම හැමදාම එක පිනක් හරි ජීවිතේට එකතු කරගන්නවා කියලා. ජීවිතේ අයාලේ යන්න දෙන්න එපා. ජීවිතේ පිනින් පුරව ගන්න. හැමදාම එක පිනක් හරි ජීවිතේට එකතු කරගන්න. එතකොට හරියට වතුර බින්දුවෙන් බින්දුව එකතු වෙලා කාලයක් යද්දි කලයක් පිරලා ඉතිරිලා යනවා වගේ මේ පින්වතුන්ගේ ජීවිතේ අවුරුදු 5ක් 10ක් 15ක් ගියාට පස්සේ හැරිලා බලද්දි පිනින් පිරලා තියෙයි. සතුටින් ඉන්න පුළුවන්ද බැරිද? කොයිතරම් සතුටින් ඉන්න පුළුවන්ද නේ? ඉතින් ඒක නිසා මේ පින්වතුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ උතුම් සනාතන රැකවරණය ලබා ගන්න උතුම් ජයශ්‍රී මහා බෝරජුන්ගේ ස්වර්ණමාලී සෑරජුන්ගේ දලදා වහන්සේගේ ආශිර්වාදය ඒ වගේම මේ පිවිතුරු පැම් පූජාවෙන් රැස් කළ පිනේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනාට යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. මේ පිවිතුරු පැම් පූජාව කිරීමෙන් අපි මේ පින්වතුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. කරුණ කීයක් අපි බලාපොරොත්තු වෙනවද? එකක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අද අපි ඇවිත් මේ පිවිතුරු පැම් පූජාව කළානේ මේ ගමට. කවුරු නිසාද කළේ? අපිට මෙහෙම පිනක් කරන්න ඕනේ කියලා හිත පහළ වුණේ කවුරු හින්දාද? උත්තර දෙන්නකෝ බලන්න. කවුරු නිසාද? කවුරු හින්දාද? බුදුරජාණන් වහන්සේ නිසා නේද? අපිට පින ගැන කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. පව ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සසරේ භයානක බව කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. සසරෙන් නිදහස් වෙන හැටි කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දිව්‍ය ලෝක ගැන අපාය ගැන කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට වඩා අපි කෙරෙහි ආදරය සෙනෙහස තියෙන වෙන කෙනෙක් ලෝකෙ ඉන්නවද? නැහැ. අපේ අම්මට දෙන්න බැරි දේ
අපේ තාත්තට දෙන්න බැරි දේ, අපේ යහළුවෙක්ට දෙන්න බැරි දේ අපිට දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කොච්චර කල් පෙරම් පිරුවද ඒකට? 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් නේ. නියත විවරණ ලැබලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් අප වෙනුවෙන් පෙරම් පුරලා අපිට මේ උතුම් දායාති දුන්නේ. එහෙනම් අපිට වැඩියෙන් ආදරය කරන්නේ කවුද? කවුද? බුදුරජාණන් වහන්සේ. නේ? අපිට සමහර අය වැඩියෙන් ආදරය කරන්නේ කවුද කියලාම දෙන උත්තරේ මොකද්ද? අම්මා කියනවා. තාත්තා කියනවා. අපිට සසරේ ඕන තරම් අම්මලා හම්බ වුණා. ඒ කාටවත් අපිට නිවන දෙන්න පුළුවන් වුණාද? බෑ. අපි තාම සසරේ යනවා. අපේ අම්මට තාත්තට නිවන දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒකයි අපි කියන්නේ කෝටියක් මව්වරුන්ගේ කරුණාව එකතු කළා. කෝටියක් පියවරුන්ගේ කරුණාව එකතු කළත් බුදුරජාණන් වහන්සේ කරුණාවට සමාන කරන්න බෑ. තීව්‍ර නේද? එහෙනම් අපිට උතුම්ම දායාදි දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අද මේ පින්වතුන්ට මේ පිවිතුරු පෙන් ටික ලැබෙන්නේ කවුරු හින්දාද? ඒත් බුදුරජාණන් වහන්සේ නිසා. තේරුණානේ? ඉතින් ඒකට කලෙහි ගුණයක් විදියට අපි මේ පින්වතුන්ගේ එකම එක දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි හැමදාම මේ ටැප් එක ළඟට ඇවිල්ලා පෙන් කලයක් අරන් යනවනේ. නේ ගෙදර. ගෙනිච්චට පස්සේ එකපාරට බොන්නේ නෑ. මොකද කරන්න ඕනේ? හැමදාම මේ කලින් පළවෙනි පෙන් ටික වෙන් කරන්න ඕනේ කාටද? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන්සේට පූජා කරන්න ඕනේ. ආන්නේ කලෙහි ගුණ දැක්වීමනුත් යහපත සැලසෙන්නේ කාටද? අපිටමයි. අපිටමයි පින් රැස්වෙන්නේ. කවදාවත් සසර මේ පින් උතුන්ට වතුරෙන් අඩුවක් වෙන්නේ නැහැ. ආහාර පානෙන් අඩුවක් වෙන්නේ නැහැ. තේරුණානේ? සමහර අය ඉන්න බුදුරජාණන් වහන්සේ කාලේ එක පෑන් වීදුරුවක් පූජා කරලා එක පෑන් බදුනක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගියා ඉන්නවා. සමහර අය සමහර රහතන් වහන්සේලා සසරේ ඉන්න එක පෑන් බදුනක් පූජා කළා සසරේ රහත් වෙලා තිනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ගෙන් අපි එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි හැමදාම පෑන් කලයේ ගෙදර ගෙනිච්චට පස්සේ ඒකේ මුල්ම කොටස වෙන් කරන්න ඕනි කාටද? බුදුරජාණන් වහන්සේට. ඒක කරන්න ඒකෙන් මේ පින්වතුන්ට මහා පිනක් රැස් වෙයි. හොඳයි එහෙනම් අපි මේ පින්කම අවසන් කරන්න පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද මේ පින්වතුන්ට මේ පිවිතුරු පෙන් පූජාව සිද්ධ කරන්නේ මේ ෆිල්ටර් එක හැදුවේ මේ ජල පිරිපහදුව සාදල පූජා කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2009 වසරේ ඒ සිසුන් කණ්ඩායම ඒ වගේම පින්වත් අනෝම සීල ස්වාමින් වහන්සේගේ මෑණියන් වන පුෂ්පා විජේසූරිය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා ඒ වගේම වකුගඩු රෝගයෙන් පීඩා විඳින පින්වත් සිතුකි නදින්සා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ පින්වතුන් වෙනුවෙන් මේ උතුම් පූජාව සිද්ධ කළේ. ඉතින් අපි මේ රැස් කරගත්තු පින බලමුවෙන්ම සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. දතරාෂ්ට විරූල්ල විරූපක්ක විස්සවන සතරවරන් දෙව් මහ රජවරු සෙම්පති දෙවිවරු සක්දිව් රජු අනුමෝදන් වෙත්වා. සදෙව්ලෝ වාසී දෙවිවරු සියලු බ්‍රහ්ම රාජයන් මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සිසුරු වඩ වඩා දියුණු කරගෙන දෙවිවරුන්ද අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් පින්කම් සිද්ධ කරන්න, ඒ වගේම ධර්මයේ හැසිරෙන්න, අපට නිරන්තරයෙන් ආශිර්වාද කරන, අපට උපකාර කරන අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ලෝවාසී ස්වාමීන් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල සීලාදී ගුණ ධර්ම පුරමින් උතුම් ධර්මීය දෙව් මිනිස් ලෝකයේ වෙනුවෙන් දේශනා කරමින් සසුම් බබසරේ හැසිරෙන්නට මේ පින උපකාර වෙත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්
සියබලාපේ අනෝම සීල ස්වාමින් වහන්සේගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස පුෂ්පා විජේසූරිය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා මේකට දායකත්වයේ දරනවා. ඉතින් ඒ අනෝම සීල ස්වාමින් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුල සීලාදී ගුණ ධර්ම පුරමින් උතුම් බඹසර ජීවිතයේ තුල හැසිරෙන්නට මේ පින උපකාර වෙත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2009 වසරේ සිසුන් කණ්ඩායම මේකට දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වත් පුතාලටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඔවුන්ටත් ගෞතම බුද්ධ ශාසනය තුල තව තවත් මේ විදිහට පින් රැස් කරගන්න, සීලාදී ගුණ ධර්ම පුරන්න, උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම දැනට වකුගඩු ආශ්‍රිත රෝගයකින් දැඩි ලෙස පීඩා විඳින සිතුකි නදින්සා දියණියට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ දියණියට මේ රැස් කරපු පිනේ පුණ්‍යානුභාවයෙන් උතුම් ජයශ්‍රී මහා බෝරජුන්ගේ ස්වර්ණමාලී සෑරජුන්ගේ දලදා වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම වැලිඔය සිවිල් ආරක්ෂක බලකායේ අනදෙල නිලධාරී කර්නල් එජසිත දිසානායක මහත්මයා ඇතුළු සිවිල් ආරක්ෂක බලකායේ සියලු පින්වතුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. අපට මේ කටයුත්ත සාර්ථක කරගන්න සිවිල් ආරක්ෂක බලකායේ පින්වතුන් විශාල දායකත්වයක් උපකාරයක් සලස්වනවා. ඉතින් ඔවුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. තව තවත් මේ උතුම් පින්කම සාර්ථක කරගන්න ඔවුන්ට ශක්තිය ධෛර්යය සැලසෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දෙනාට සියලු යහපත සියලු සැනසෙල්ල උදා වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්නත් මේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම අපට උපකාර කළ පදවිය ප්‍රාදේශීය ලේකම්තුමාට මේ පින අනුමෝදන් වෙත්වා. කෙත්තැල්ල ගමේ ග්‍රාම නිලධාරීතුමාට මේ පින අනුමෝදන් වෙත්වා. මේ ගමේ ගම්වාසීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම සද්ධා රූපාණී කාර්ය මණ්ඩලයට මේ පින අනුමෝදන් වෙත්වා. මේ සෑම සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් සනාතන රැකවරණය ලබන්න උතුම් ජයශ්‍රී මහා බෝරජුන්ගේ ස්වර්ණමාලී සෑරජුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් සැලසේවා. උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රී විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා සහ මේ අධ්‍යාපනය සියලුම දේවල් ලබා ගන්නේ නිදහස් අධ්‍යාපනයේ හින්දා. ඒ කියන්නේ මේ මිනිස්සු හැම පුද්ගලයෙක්ම අපි වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒකින්ද අපිට වගකීමක් තියෙනවා මිනිස්යන්ගේ අභිවෘද්ධිය උදෙසා කුමක් හෝ දෙයක් කරන්න. අපි ව්‍යාපෘතියක් හොයද්දී අපිට දැනගන්නට ලැබෙනවා මහමෙවුනා භාවනා අසපුව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රද්ධා මාධ්‍ය ප්‍රධානත්වයෙන් මෙහෙම වකුගඩු රෝගය ප්‍රචලිත වෙලා ව්‍යාප්ත වෙලා පවතින ගම් උදෙසා මෙහෙම පානීය ජල ව්‍යාපෘති පටන් අරන් ක්‍රියාත්මක වෙගෙන යනවා කියන එක. ඒ අවස්ථාවේදී අපිටත් අදහසක් එනවා අපේනොත් කොමක් හෝ සේවයක් කරලා අපිත් කොහොම හරි මේ ෆිල්ටර් එකක් ජල පෙරණයක් අරන් දෙමු කියන එක. අදට අවුරුද්දක් මාස 5ක් විතර කාලයක් ව්‍යාපෘතිය යොමු වෙලා තියෙනවා. නමුත් සාර්ථකව අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ව්‍යාපෘතිය මේ විදිහට ඉවර කරන්න. කොහොම හරි අපේ උදව්වෙන් යම් කිසි වූ නිරෝගී පිරිසක් නිරෝගී විදිහට තමන්ගේ කාර්යයන් කරගෙන තමන්ගේ දුව දරුවන් හදාගෙන මේ ශාසනයට මේ රටට තව තවත් ඉදිරියට නිරෝගීමත් පිරිසක් විදිහට සේවය කරන්න කියන ඉල්ලීම පුංචි ඉල්ලීමක් විදිහට අපෙන් ඉල්ලා සිටිනවා. පූර්ණ අනුග්‍රහයෙන් සිවිල් ආර්ට්ස් අපේ බලකායේ ශ්‍රමදායකත්වයෙන් මේකට අපි 5ක් ශ්‍රද්ධානාලිකාවේ පිල්ටර් විවෘත කරලා තියෙනවා මේ 6 වෙනි පිල්ටරේ. ඉතින්
අපි එතුමන්ලාගේ සම්පූර්ණ වියදම දරනකොට අපේ මූලික ශ්‍රමය දීලා අපේ අනනිලධාරීන් පූර්ණ අධීක්ෂණය යටතේ මේක සම්පූර්ණ මේනක හදලා තියෙනවා. ඉදිරියට අපේ බටයන් යොදවලා මේකේ ඉදිරි නඩත්තුව සම්පූර්ණ කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පදවිය ප්‍රදේශයට මෙම ජල පෙරණ ඉතාමත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා මෙම ජල පෙරණට. මොකද වකුගඩු රෝගයෙන් වසර ගණනාවක සිට පීඩා විඳින ජනතාවකට හොඳ පානීය ජලය ලබා දීම සඳහා ඉතාමත් වැදගත් වූ කාර්යයක් මෙම ජල පෙරණ ව්‍යාපෘතිය. මේ තුලානේ සාමාන්‍ය පවුල් 485ක් 500ක් ජනගහනය 2000ක් අතර ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔවුන්ට ජල පෙරණයක් සඳහා කිලෝමීටර් 2-3ක් පමණ වගේ යන්න වෙලා තිබුණු යුගයකයි මෙම ජල පෙරණ මෙම ස්ථානයට ලැබුණේ. ඉතින් මෙහිදී ඒ සත්කාරය සඳහා දායකත්වය දැක්වුවේ තරුණ සහෝදර පිරිසටත් ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් ඒ වගේම සද්දා රූපවාහිනී නාලිකාවටත් මෙම අවස්ථාවේදී රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් මම ඉතාම කෘතඥතාවය පළ කර සිටිනවා. ලොකුම රටට විනාශයක් වෙලා තියෙන වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශයක ජීවත් වෙන්නේ. සාමාන්‍ය ජලයෙන්මයි වකුගඩු රෝගය අපේ ව්‍යාප්ත වෙන්නේ. ඉතින් ඒ ව්‍යාප්ත වෙන වෙලාවේ අපේ ජනතාවට ජල පහසුකම් අඩුයි. ඉතාම දුෂ්කර පළාතක ජීවත් වෙන නිසා සෑහෙන දුරක් ගෙවාගෙන අපිට ජලය ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වැනි අවස්ථාවක පෙරදෙන විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ ඒ ශිෂ්‍යයන් සහ සද්දා මාධ්‍ය ජාලයත් එකතු වෙලා අපේ ගමට කරන මේ අනගි සේවය ගැන අපිට කියන්න තරම් වචන ඒ තරම් අපි වගේ කරනවා මේ ක්‍රියාව. මම හිතන්නේ උතුරු මැද පළාතේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් මේ වාර්තා වෙන්නේ මේ පදවිය ප්‍රදේශයේ. ඒ නිසා මම හිතන්නේ ඉතින් මේ පානීය ජල ප්‍රශ්නය තමයි ලොකුම ගැටලුව. ඒක මං හිතන්නේ ඉතින් ඒක අර අපි පරිසරය ප්‍රයෝජනෙට ගන්නකොට ඉතින් අපි පරිසරයට හානි නොවන විදියට තමයි වැඩ කරන්න ඕනේ. මං හිතන්නේ ඒක නොකරපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ කට්ටිය භුක්ති විඳින්නේ. විශේෂයෙන්ම මං හිතන්නේ ඔය කෘෂිකාර්මික කටයුතු වලට ඔය ග්ලයිෆොසේට්, කැඩ්මියම් වැනි බරලෝහ ආශ්‍රිත මේ රසායනික පලිබෝධනාශක භාවිතා කිරීම තමයි මේකට හේතුව. ඒ නිසා මං හිතන්නේ අපිට මේ ලිං වලින් ගන්න ජලයත් අද බීමට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා බොහොමයක් අය මේ පානීය ජලය ලබා ගන්න සැතපුම් 4-5 දුර යනවා. ඉතින් ඒකට විසඳුමක් හැටියට මං හිතන්නේ මේ අද මේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කරා. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2009 ඉංජිනේරු පීඨයේ ඒවකට ඉඳපු ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් මං හිතන්නේ ඒක ගොඩාක් ලොකු දෙයක්. ගම්වාසියෙක් හැටියට ප්‍රදේශවාසීන් වෙනුවෙන් මේ කාර්යය කිරීම වෙනුවෙන් මගේ හදපිරි තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අපගේ අනුබන ක්‍රියාකාරකම් සහ නොපනත්කම් හේතුවෙන් වන්දිගෙවන අහිංසක දුවාදරුවන්ගේත් වැඩිහිටියන්ගේත් ජීවිත සුරැකීමේ උදාරතර අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා උතුම් ව්‍යාපෘතියට නිරන්තරයෙන් ආශිර්වාද ලබා දෙන අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනුශාසනා ලබා දෙන මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත් සදැහැති දායකත්වයේ ලබා දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාර්ථීන් සහ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සැමටත් මේ සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ පින්වතුන්ටත් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් මේ රැස් කළ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසී මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.